හිස මුඩු කරගත් පමණින් ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ. ශ්‍රී ලාංකීය භික්ෂුව හුදු විමුක්තිකාමී ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි. ඒ භාවිතා කර වාග්මාලාව පිළිබඳව තමයි ඔබතුමා අහන්නේ. උන්වහන්සේට වෙනම තර්කයක් තියෙනවා. නමුත් ඒක හොඳ තර්කයක් නෙමෙයි කියලායි මම කියන්නේ. ඒ නිකායික මට්ටමින් ඒ වගකීම ඉෂ්ට වුණේ නැහැ. වලව්වල වළම්බන්න තමයි මේ චීවරය භාවිතා කරලා තියෙන්නේ. එහෙම අදහසක් අන්තර්ජාලයේ පළවෙලා තිබුණා. පණිවිඩයේම පණිවිඩ කරුත් වැදගත් මේක මගේ හැටි තමයි කියලා නිශ්ශබ්ද වෙන්න බෑ. අපි ඒ අයට ආයුධ දීලා එම ආයුධ වලින්ම අපි පහර කන්න ඕනේ නෑනේ. මොකද මේ රටේ දැන උගත් දූරදර්ශී පිරිසක් හිටියා නම් කණ්ඩායමක් හැටියට හිටියා නම් ඒ භික්ෂුන් වහන්සේලා. මේ සෝමහාමුදුරුවෝ කියන බණ අදාළද? මේ බණ කියනවා නම් බණ කියන්න ඕන. මේ මොනවද හාමුදුරුවෝ කියන්නේ ජාතිය ගැන කතා කරනේවා. ඒ වකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාම දොස් කිව්වා මේ පනත පාර්ලිමේන්තුවට දැම්මා කියලා. එතුමා මේක කඩාකප්පල් කරන්න සම්පූර්ණයෙන්ම වැඩ කළා. අපේ සමහර දේශපාලනඥයෝ බෞද්ධයන් හොඳට අන්දන්න දන්නවා. ඔබ මේ කිසිරණේ ඒෂියන් මිර මතවාද වැඩසටහන සමග අද අප කතාබස් කිරීමට සූදානම් වන්නේ ඉතා සංකීර්ණ මාතෘකාවක්. ශ්‍රී ලාංකේය භික්ෂුව හා ජාතික ව්‍යාපාරය අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්. ඒ ලාංකේය ජාතික ව්‍යාපාරය තුළ සෑම විටම පෙරමුණ ගත්තේ අපේ භික්ෂුව නිසා. අද අප මේ මාතෘකාව කතා කිරීමට සූදානම් වන්නේ මීට දශක දෙකකට පමණ පෙර බුදුදහම මුල් කොටගත් සමාජ ප්‍රබෝධයක් ඇති කළ පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ 18 වෙනි ගුණ සමරුවත් යෙදී තියෙන අවස්ථාවකයි. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද දවසේ භික්ෂුවට වටිනාකමක් තිබෙනවාද කියන කාරණය. ඒකට ප්‍රස්තුත වූ කාරණය ගැන අමුතුවෙන් කියන්න ඕනේ. මෑත කාලෙනීදී එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමකට අසෝබන වචන පෙළකින් ආමන්ත්‍රණය කෙරේ සිද්ධියත් සමගම සමාජය තුළ මහා සංඝයා කෙරෙහි තිබෙන ගෞරවය පිළිබඳ යම් විවේචනාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. අප මේ ගැන සාකච්ඡා කිරීමට ආරාධනා කළේ ජාතික ව්‍යාපාරයේ සලකුණක් තිබූ භික්ෂුන් වහන්සේ නමකට. අදට වසර 21කට පෙර 2000 වර්ෂයේ අගෝස්තු මාස එවකට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අකුලා ගන්නා තෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කොට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එම නතර කළ ස්වාමීන් වහන්සේ නමකට ජාතික විද්වත් සංඝ සභාවේ ලේකම් දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර ස්වාමීන් වහන්සේ අප වහන්සේව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. ත්‍රිවන් සරණයි. අපි මේ සිද්ධිය කතා කිරීමට පෙර අපි මේ සිද්ධියේදී අපිට මේකේ අලගිය මුලගිය දැන් අවශ්‍ය නැහැ. අපි මේකෙන් මතුවන සමාජ පිළිගැනීම හා ඒ සම්බන්ධ වූ කාරණා කතා කරමු. අපි හඳුරන්නේ මම මුලින්ම දැනගන්න කැමති මේ චීවරයක් දරූ පළියට සිවුරක් දරූ පළියට භික්ෂුන් වහන්සේ යමක් වෙනවද යමෙකු? බුදුහාමුදුරුවෝ වදාළේ මුණ්ඩක සමනෝ කියලා. හිස මුඩු කරගත් පමණින් ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඒ හා සමාන අදහස් ගණනාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ බාහිරින් පෙනුමින් කෙනෙක්ව භික්ෂුවක් වන්නේ නැහැ කියලා. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයක් තිබිය යුතුමයි. ඒ කියන්නේ භික්ෂුවක් වන්නේම සිවුරු පරවපු පමණින් නෙවෙයි, හිස මුඩු කරගත් පමණින් නෙවෙයි, පාත්‍රයක් දරුව පමණින් නොවේ කියලා බුදුහාමුදුරුවෝ ඊටාම පැහැදිලිව දේශනා කළා ධම්මපදයේ භික්ඛු වර්ගයේදී. එතකොට එහිදී උන්වහන්සේ පැහැදිලි කළේ අනිවාර්යයෙන්ම කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත්ත සංවරෝ කියලා. කයින් සංවර විය යුතුයි, වචනයෙන් සංවර විය යුතුයි, ඒ වගේම මනසින් සංවර විය යුතුයි. ඒ කාය වාක් මනෝ කියන මේ ත්‍රිවිධ ద్వාරයම සංවර වීමෙන් තමයි භික්ෂුවක් බවට පත්වන්නේ. ඒ නිසා එක පැත්තෙන් අපි සීලය කියලා කියනවා බාහිරට පෙනෙන චර්යාව, කායික සහ වාචසික හැසිරීම. ඒ වගේම මානසික සංවරය ආධ්‍යාත්මීය සංවර්ධනය කර ගැනීමෙන් ඇති කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ දොරටු තුනම සංවර කරගන්න අත්‍යවශ්‍යයි.
භික්ෂුවක් හැටියට ක්‍රියා කිරීමේදී. ඒ නිසා මංජුල මහත්මයා අහපු ආකාරයටම සිවුරක් පෙර වූ පමණින් යමෙක් භික්ෂුවක් නොවන බව මම නෙමෙයි බුදුහාමුදුරුවෝ වදාළේ. දැන් අපේ ආන්දරෝනේ මේ සාමාන්‍ය පොදු සමාජ පිළිගැනීම වන්නේ භික්ෂුව තමන් මහාන වූ අරමුණු ඉටු කර ගැනීම වඩාත් ඵලදායී බවයි. ඒ කියන්නේ මේ සසර දුකින් මිදීමට වැඩ කටයුතු සලස්වා ගැනීම. හැබැයි අපේ රටේ විතරක් නෙමෙයි මියන්මාරයේ බැලුවත් ඒ අරමුණෙන් බැහැරව භික්ෂුන් වහන්සේලා රටක තිබෙන ජාතික අරගලයකදී මතවාදයකදී ඊට නායකත්වයේදී තිබෙනවා. මේ දෙකේ ගැළපීම මොකද අරමුණින් බැහැරවීම සම්බන්ධයෙන්? ශාසනය ගත්තොත් මංජුල මහත්මයා ශාසනය ත්‍රිවිධාකාරයි. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා කොටස් තුනක් තියෙනවා. පර්යාප්ති ශාසනය කියලා කිව්වේ මේ ධර්මයේ හදාරමින් ඒ වගේම එම ධර්මයේ මහජනයාට දේශනා කරමින් සමාජ ක්‍රියාකාරීත්වය මුදාහරින එක. ප්‍රතිපත්ති ශාසනය කිව්වේ ධර්මය ප්‍රගුණ කරමින් ඔබතුමා කිව්වා වගේම නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන එක. ප්‍රතිවේද ශාසනය කියලා කිව්වේ ඒ ප්‍රතිපත්ති ශාසනයෙන් ප්‍රගුණ කරගත්ත ආධ්‍යාත්මික සංවර්ධනය තවදුරටත් වඩා වර්ධනය කර ගැනීම. ඒ නිසා මේ අංශ තුනම තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් වුණාම ධර්මයේ හදාරමින් ඒ වගේම ධර්මයේ ජනතාවට උගන්වමින් සහ ඒ ධර්මයේ ඔස්සේ ජනතාව ගොඩනැගීම සඳහා ජනතාවගේ ප්‍රශ්න ගැටළු වලට මැදිහත් වෙලා අර පරත්තං පටිපජ්ජත කියලා බුදුහාමුදුරුවෝ වදාලා පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් භික්ෂුවකට. ඒකට බාධාවක් නැහැ. මේ සම්බන්ධයෙන් විශාල සංවාදයක් පසුගිය සියවසේ අපේ රටේ ඇති වුණා, විශේෂයෙන්ම 40 දශකයේදී. ඒ කියන්නේ මේ රට අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන ඉන්න මොහොතේදී මේ අධිරාජ්‍යවාදයෙන් රට මුදවා ගැනීම සඳහා නායකත්වයේ සැපෙවුවා භික්ෂුව. එහි එපමණක් නෙමෙයි, අපි ඉතිහාසය ගත්තොත් අනුරාධපුර යුගයෙන් මෙහා පැත්තට දිගටම භික්ෂුව, ශ්‍රී ලාංකීය භික්ෂුව හුදු විමුක්තිකාමී ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ එක පැත්තකින් ධර්මයේ හදාරන අතරේ ඒ වගේම ප්‍රතිපත්ති පූර්ණණය කරන අතරතුරේ සමාජ ක්‍රියාකාරීත්වයකුත් මුදාහල චරිතයක්. ඒක අනුරාධපුර යුගයේදී ඔබ අහපු ප්‍රශ්නේ මේ ආකාරයෙන්ම සමාජයේ මතුවන. ඒ වෙලාවේදී සංවාදයක් සමාජය තුළ ගොඩනැගුණා. ඒ සංවාදය රාජසභාව දක්වාම ගමන් කළා. ඒ අනුව රජතුමා මේ දෙපාර්ශ්වයේම භික්ෂුන් වහන්සේලා, ආරණ්‍ය වාසී සම්ප්‍රදාය ගරු කරපු භික්ෂුන් වහන්සේලා, එහෙම නැත්නම් ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය ගරු කරපු භික්ෂුන් වහන්සේලා සහ පර්යාප්ති ශාසනය ගරු කරපු ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා, මහජනයාත් එක්ක වැඩ කරපු, මහජනයාට සේවය කරපු භික්ෂුන් වහන්සේලා දෙපාර්ශ්වයම ගෙනල්ලා රාජසභාවේ තියලා සංවාදයක් කළා. ශාස්ත්‍රීය ධර්ම ශාස්ත්‍රීය සංවාදයක් කළා. එතන මේ ධර්ම ශාස්ත්‍රීය සංවාදයේදී ජයගත්තේ පර්යාප්ති ශාසනය ගරු කරපු භික්ෂුන් වහන්සේලා. මේ සමාජයත් එක්ක ගැටෙන භික්ෂුන් වහන්සේලා. සමාජයත් එක්ක ගැටෙන, සමාජය වෙනුවෙන්, මහජනයා වෙනුවෙන් භික්ෂුව මෙහෙවරක් කළ යුතුයි කියන පාර්ශවය නියෝජනය කරපු මහා සංඝයා තමයි ජයග්‍රහණය කළේ. ඒ නිසාම ශ්‍රී ලාංකීය සමාජය තුළ තහවුරු වුණා එදා ඉඳලා භික්ෂුව නම් සමාජ මෙහෙවරක නිරත විය යුතුමයි කියලා. අපේ රටේ ඉතිහාසය ගත්තොත් අධ්‍යාපන ශාස්ත්‍රයේ කැපී පෙනෙන භික්ෂුවගේ සුවිශාල කාර්යභාරය. විශේෂයෙන්ම අපේ රටේ ඉතිහාසය ගත්තොත් අපේ රට හඳුන්වන්න පුළුවන් සාක්ෂරතා රාජ්‍යයක් කියලා. අතීතයේ සාක්ෂරතා රාජ්‍යයක්. සාක්ෂරතා රාජ්‍යයක් කියන්නේ ලියන්න කියන්න දන්න ජනතාවක් තමයි අපේ රටේ අවුරුදු දහස් ගාණක් ඉඳලා තියෙන්නේ. ඒක දකින්න බෑ ලෝකේ වෙනත් රටක මේ හා සමාන සාක්ෂරතාවයක් තිබිච්ච රටක්. දැන් අපි උදාහරණයක් හැටියට මංජුල මහත්මයා ගත්තොත් අපි සීගිරිය කුරුටුගී ගැන කතා කරනවානේ. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ. මිර අවුරුදු 1500කට කලින් යුගයේ සීගිරි කුරුටුගී වලින් කියවෙන ඊටාම අපූර්ව කාරණාවක් තියෙනවානේ. ඒ තමයි සීගිරිය බලන්න ආපු මේ රටේ සාමාන්‍ය ජනතාව
සීගිරි ඊය තුල තමන්ගේ අදහස් ලියලා ගියා. සමහරව ඒවා ලියලා ගියේ පද්‍යයෙන්. පද්‍යයක් රචනා කරන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය ජනතාවට ඒ සමාජයේ උගත්කම නිරූපණය වෙනවා ඒ තුලින්. ඒකෙන් කියවෙන අනිත් කාරණාව මොකද්ද? මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සාක්ෂරතාවයට හොඳම නිදසුනක් තමයි සීගිරි කුරුටුගී. ඒ නිසා ඒ සාමාන්‍ය ජනතාව ඒ தത്വයට එමනම් සාක්ෂරතාවයේ සහිත දැනුගත් පිරිසක් බවට පත් වුණේ කොහොමද? මේ රටේ අතීතයේ අනුරාධපුර යුගයේ ඉඳලාම අධ්‍යාපනය මෙහෙයවනු ලැබුවේ භික්ෂුව විසින් භික්ෂුන් වහන්සේ විසින්. උන්වහන්සේ රාජකුමාරයාගේ සිට අන්තිම ගමේ දිලින්දා දක්වාම සමසේ මේ අධ්‍යාපනය බෙදුවා. එහෙම නොවුනා නම් සීගිරි කුරුටුගී ලියවෙන්න හේතුවක් නැහැ. එතකොට ඒ භික්ෂුව කරපු උදාර මෙහෙවරේ ප්‍රතිඵලය තමයි ඒක. ඒ නිසා භික්ෂුව හුදු අරණ්‍ය වාසී වෙලා විමුක්තිකාමී ජීවිතයක් ගත කළා නම් අපේ රටේ සමාජයේ ඊතරම් දියුණු අඩියකට දියුණු තැනකට උගත් සමාජයක් බවට පත් වෙන්නට එහෙම නැත්නම් අපි කියනවා සාක්ෂරතා රාජ්‍යයක් බවට පත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ වහන්සේ කිව්වා මේ දොරටු තුන සංවර කර ගැනීම පිළිබඳව අපිට අපේ මාතෘකාවට එතනින් එන්න පුළුවන්. දැන් ඔය මම කියපු සිද්ධිය එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මොකද මම ඒක කතා කරේ උන්වහන්සේ මේ රටේ ජාතික ව්‍යාපාරයේ යම් කොටසක් කරා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන නිසා ඒතර උන්වහන්සේ ඒ ඇමතු ආකාරය එතකොට දොරටු තුنين එකක් වාචිකව ඇමතීමේ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනින් අපට එන්න පුළුවන් ඒක කොහොමද භික්ෂුත්වයට ගැලපෙන්නේ බලපාන්නේ? බුදුහාමුදුරුවෝ අදාළේ මාවෝච පරුෂං කිංච කියලා. ඒ කියන්නේ භික්ෂුවක් වුණාම වචනය යොදාගත යුත්තේ කොහොමද? නරක අසභ්‍ය අහිතකර වචන භාවිතා කිරීමෙන් තොර වෙන්න කියලායි බුදුහාමුදුරුවෝයින් වදාළේ. එතකොට දැනට ওই සංවාදයට ලක්වෙච්ච කාරණේදී ඒ භාවිතා කර වාග්මාලාව පිළිබඳව තමයි ඔබතුමා අහන්නේ. ඔව් මේ පිළිබඳ මම දැක්කා තවත් හාමුදුරන් වහන්සේ නමක් යම් මේකට හේතුවක් ඉදිරිපත් කළා. රහතන් වහන්සේලාත් බුදුහාමුදුරන්ගේ කාලේ මේ වගේ නරක වචන පාවිච්චි කරපු රහතන් වහන්සේ නමකුත් හිටියා කියලා. කෙසේ වෙතත් ඒක මෙතනට මුලින්ම කියනවනේ ඒක මෙතන මේ කාරණියත් එක්ක සම කරන්න බෑ. ඒ රහතන් වහන්සේගේ කාරණය මේ කාරණේ දෙකක්. කොහොම වුණත් මම මුලින්ම කියන්න ඕන මුන්වහන්සේලා දෙනමම ගත්තොත් මේ සමාජයේ වෙන ලොකු කාර්යභාරයක් කරපු අය එක පැත්තකින් මේ රටේ ජාතික ව්‍යාපාරය ශාසනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු අය එක පැත්තකින් මේ සිදුවෙච්ච සිදුවීම කනගාටුදායක සිදුවීමක්. අපි මංජුල මහත්මයා දැනගන්න ඕන අතීතයේ වගේ නෙමෙයි වර්තමානයේ තාක්ෂණීය දියුණු වෙලා තියෙනවා, විද්‍යාත්මක උපකරණ දියුණු වෙලා තියෙනවා. අපි මහපාරේ තනියෙන් යන වෙලාවක වුණත් අපි අතින් සිද්ධ වෙන පුංචි සංවර සිද්ධියක් වුණත් මහා ප්‍රශ්නයක් බවට පත් කරන්න පුළුවන් මේ තාක්ෂණික ලෝකයේ තුල. අපි නොදැන යන ගමනක නොසිතා කරන ක්‍රියාවක් පවා සමහර විට දැන් පාරේ යන වෙලාවක CCTV කැමරාවක ඒක පටිගත වෙන්න පුළුවන්. එවිට අපි නොහිතා කළත් ඒක මහා ප්‍රශ්නයක් බවට පත් කරන්න පුළුවන්. ඒ බඳු ලෝකයක, ඒ බඳු සමාජ වාතාවරණයක් තුල කවුරු නැතත් භික්ෂුන් වහන්සේ වඩාත් සැලකිල්ලෙන් තමන්ගේ හැසිරීම සිද්ධ කළ යුතුයි කියන එකයි මගේ අදහස. ඉතින් ඒ නිසා මේ සිදුවෙච්ච සිදුවීම සැලකිය යුතු විදිහකට කනගාටුදායක සිද්ධියක්. මෙතන මතුවෙන ඊටාම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් මේ ලෝකයේ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් ටිකක් තියෙනවානේ. ඒ ආගමික සම්ප්‍රදායන් තුල අදාළ ආගමික පූජකවරයෙක් බිහි කර ගැනීම සඳහා තියෙන ක්‍රියාවලිය අපි අධ්‍යයනය කරලා බැලුවොත් සමහර වෙලාවට තියෙන අවුරුදු 15ක විතර පුහුණුවක් ලබා දීලා කොහොමද සමාජය තුළ හැසිරෙන්නේ, කොහොමද සමාජය තුළ ගනුදෙනු කරන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දීලා පරිණත බවට පත් වුණාට පස්සේ තමයි ඒ පූජක වරය ලබා දෙන්නේ. දැන් සමහර නිකායන් තියෙනවා
ඒ නිකායන් වල අවුරුදු 15ක පුහුණුවකින් අනතුරුවත් අවසාන ගිවිසුමකට එළඹිලා තමයි යම් කොන්දේසි මාලාවකට එකඟ වෙලා තමයි පූජක වරය ලබා දෙන්නේ. ඒ වගේ ඒ අයට සමාජය තුළ හැසිරීම පිළිබඳව හොඳ පරිණත අවබෝධයක් ලබා දීලා තියෙනවා. අවාසනාවකට ඒ தත්ත්වය ඒවත් එක සංසන්දනය කරද්දී අපි ඉන්නේ තරමක පහළ අඩියක බව කිව යුතු වෙනවා. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා. ඔව්. දැන් එතනදී තව එක අතුරු ප්‍රශ්නයක් වගේ අන්තිමට දැන් අහන්න සුදුසුින්ද අහන්නේ අපි දන්න විදිහට ක්‍රිස්තියානි පූජකවරුන් තුළ පවා යම් ප්‍රශ්න තිබෙනවා. හැබැයි ඒවා සමාජයට එන්නේ නැහැ. ඒ දේවල් පොරවෙන් කපන්න තියන්නේ නැහැ. නියපොත්තෙන්ම කපලා ඒ දේවල් අයින් කළා දානවා. හැබැයි අපේ බුදුසසුනේ ප්‍රශ්නයක් ඇති වුණාම භික්ෂුව මේක ප්‍රසිද්ධ චිත්‍රපටයක් බවට පත් කරනවා. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ගැටලුව. ඒකට මම කියන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මම උන්වහන්සේලා දෙනමට පමණක් දෝෂයක් හැටියට දකින්නේ නැහැ. ඒ දෙන්නගේ පමණක තියෙන දෝෂයක් කියලා. දෙන්නම වැරදි. මම කියන්නේ එක කතා කරපු දෝෂාරෝපණය කරපු හාමුදුරුවෝ පමණක් නෙමෙයි. එය භාවිතා කරමින් අන්තර්ජාලයේ විශාල ක්‍රියාවලියක් මුදවාහල උන්වහන්සේත් අනිත් හාමුදුරුවොත් වැරදි. මොකද උන්වහන්සේ ශාසනයට ඇලුම් කරනවා නම් ශාසනයට ආදරය කරනවා නම් ශාසනීය ගෞරවයේ භික්ෂුවගේ ගෞරවය පිළිබඳව හිතන්න තිබුණා නම් හිතුවා නම් මේක මෙහිම කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කියන්නේ මේක කොතනින් හරි නතර කරන්න ඕනි කියන දේ හින්දා කරා කියන්නේ. මම මේක කියන්න හදනකොට තමයි ඔබතුමා ඇහුවේ. ඒත් උන්වහන්සේට වෙනම තර්කයක් තියෙනවා. මොකද මේ දිකින් දිගට සිද්ධ වෙනවා. ඒ නිසා කොතනින් හෝ නතර කිරීමට ක්‍රියාවලියක් මුදාහල යුතුයි කියන එක තමයි උන්වහන්සේගේ පැත්තේ තර්කය වෙන්නේ. නමුත් ඒක හොඳ තර්කයක් නෙමෙයි කියලායි මම කියන්නේ. ඒක කල යුතු සහ විදියක් තියෙනවා සහ මෙතන ඊටම වැදගත්ම කාරණේ මම දකින තුන්වෙනි පාර්ශවයක් සහ හතරවෙනි පාර්ශවයක් ඉන්නවා මේකේ වැරදිකරුවෝ. මේ දෙදෙනාට අමතරව තුන්වෙනි පාර්ශවයක සහ හතරවෙනි පාර්ශවයක වැරදිකරුවෝ තමයි මෙතන ප්‍රබල වැරදිකරුවෝ හැටියට මම දකින්නේ. තුන්වෙනි පාර්ශවය කවුද? මේ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම ගත්තොත් කිසියම් නිකායක් නියෝජනය කරනවා. ඒ නිකායක මහානායක හාමුදුරුවෝ නමක් ඉන්නවා, කාරක සභාවක් ඉන්නවා, අධිකරණ සංඝනායක හාමුදුරුවෝ නමක් ඉන්නවා. එතකොට තමන්ගේ පාර්ශවයේ කෙනෙක්ගේ අතින් වරදක් වෙනකොට වහාම උන්වහන්සේ කැඳවලා උන්වහන්සේගේ කරුණ විමසන්න අධිකරණ සංඝනායක හාමුදුරුවන්ට බලය තියෙනවා. මහානායක හාමුදුරුවන්ට බලය තියෙනවා. කාරක සංඝ සභාවට බලය තියෙනවා. උන්වහන්සේලා ඒ අදාළ පාර්ශව දෙකීම ඒ නිකායික මට්ටමින් ඒ වගකීම ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා මේ විදියට හැසිරෙන මේ විදියට කටයුතු කරන විට අපි දැනගන්න ඕන ඒ දෙනමටම විතරක් චෝදනා කරලා අපිට අත පිහදා ගන්න බෑ. එහෙමනම් ඒකේ වැරදිකරුවෝ මම කියන්නේ මේ දෙනමට වඩා වැරදි මේ සිද්ධිය වෙන මොහොතේ සිද්ධිය වුණාට පසුව අස්කම් පියාගෙන බලාගෙන සිටිය මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ඒ කාරක සංඝ සභාවම වැරදි කියලායි මගේ අදහස. එතනදී ගැටලුවක් ඇති වෙනවා අධිකරණ සංඝනායක ධූරය මොකටද දරන්නේ කියන එක මේ වගේ සිද්ධියකට මැදිහත් නොවෙනවා. අනිවාර්යයෙන් ඒකයි මම කියන්නේ. ශාසනීය ගෞරවය වෙනුවෙන් ශාසනීය යහපැවැත්ම වෙනුවෙන් නම් මේ නිකායන් තියෙන්නේ. ඒ තනතුරු පිරිනමලා තියෙන්නේ. ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕන. එතකොට ඒ නිසා වැඩිහිටි පරිණත යතිවරයන් වහන්සේලා මේවට මැදිහත් වෙලා මේ අන්තර්ජාලයේ මේ වගේ විශාල ප්‍රචාරයක් ලබා දීමත් ඒ වගේම මෙවන් සිද්ධි ඇතිවීමත් වැළැක්වීමට ක්‍රියා කළ යුතුයි. ඒ හතරවෙනි පාර්ශවයකොත් ඉන්නවා මංජල මහත්මයා. ඒකත් කතා කළ යුතුයි. මොකද හතරවෙනි පාර්ශවයේ තමයි දේශපාලන අධිකාරිය. මේ දේශපාලන අධිකාරියත් මේට වග කියන්න ඕන. භික්ෂුන් වහන්සේලාව තමන්ගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් පෙළගස්වාගෙන උන්වහන්සේලාව තමන්ගේ මේ අය යොදාගන්නේ සමහර වෙලාවට තමන්ගේ වලව්වල වළම්බන්න තමයි මේ චීවරය භාවිතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒක එක පැත්තකින් වික්ෂුන් වහන්සේලාත් මේ කාරණේ තේරුම් ගත යුතුයි. මේ අරහත් දජය පිරිහිච්ච වලව්වල වළම්බන්න නොදී යුතුයි කියලා. ඒක තමයි මේ කරමින් පවතින්නේ. ඒ අය
යම් දුරකට මේවට වග කිය යුතුයි. එක පැත්තකින් මේ බඳු ගැටුම් නිර්මාණය කරලා ඒ හරහා මේ පවතින දේශපාලන සන්දර්භයේ තියෙන යම් ප්‍රශ්න දේශපාලන අධිකාරිය මුහුණ දෙන ප්‍රශ්න යටපත් කරන්න ඒවා අමතක කරන්න ඒ අයත් ක්‍රියා කරනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අවුලවල දාලා සමාජයේ පිළිබඳව කතා බහ කතිකාවක් ඇති කරලා තමන්ගේ දේශපාලන ප්‍රශ්න යටපත් කරගන්නවා. ගෑස් වැඩිවීම හරි ගෑස් පුපුරවන එක හරි පිපිරෙන එක හරි ඔයගේ ප්‍රශ්න රජයේ පැත්තට එල්ල වෙන ඇඟිල්ල මේ වගේ සිද්ධියක් කරා යටපත් කරලා తాවකාලික අස්වැසිල්ලක් ලබා ගන්නත් මේක පාවිච්චි කරන බවක් පේනවා. අනිත් පැත්තෙන් ගත්තාම පස්සේ මේ මුන් වහන්සේලා මේ ප්‍රශ්නෙට මැදිහත් දෙන්නම් මේ ජනාධිපතිවරයා බලයට ගෙනීම සඳහා වැඩකට කළ අය. උන්වහන්සේලා දෙන්නම අපි එක හාමුදුර කෙනෙක් දන්නවා අනිත් කියලා තමයි කියන්නේ. එහෙම අදහසක් අන්තර්ජාලයේ පළවෙලා තිබුණා. අන්තර්ජාලයේ පළවෙලා තිබුණා. ඒක සත්‍ය නම්. එතකොට ඒ අනුව ගත්තාම මේ දේශපාලන අධිකාරියටත් යම් වගකීමක් තියෙනවා මේ බඳු ප්‍රශ්න වලට මැදිහත් වෙලා. ඒ කියන්නේ කායික මට්ටමින් විසඳන්න නැත්නම් තමන් මේ සිවුර භාවිතා කරලා දේශපාලනය කළානේ. ඒ නිසා ඒ සිවුරේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කිරීමේ වගකීමක් ඔවුන්ටත් තියෙනවා. ඔවුන්ට කියන්න පුළුවන් මේක අපිට අදාළ නැහැ මේ දෙන්නෙක් අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක් විතරයි කියලා. ඔව් අපේ අඳුරේ. හැබැයි මෙතන එක් ස්වාමීන් වහන්සේ නමක් ගැන ඔබ වහන්සේ නගන තර්කය ගැලපෙනවා. මොකද එක් ස්වාමීන් වහන්සේ නමව එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකාය සභාපති ස්වාමීන් වහන්සේ කළා තියෙනවා. ඒතර ඒ පැත්තෙන් යම් දෙයක් කරන්න තිබ්බා. ඔව්. මම දන්නේ නැහැ අනිත් ස්වාමීන් වහන්සේ දේශපාලනය කළාද නැද්ද කියලා. ඒ බඳු අදහසක් අන්තර්ජාලයේ නම් පළක වෙලා තිබුණා. ඒ නිසා එක්කෙනෙක් ඊටාම පැහැදිලිවම ඒ කාරණය ප්‍රකාශයටපත් කරන මේ සිද්ධිය පදනම් කරගෙන ඔහු කරන විවරණයකදී. ඒක සත්‍ය නම් ඒ කාරණේ සත්‍ය නම් ඒ දෙනම ගැනම එහෙම වගකීමක් දරන්න මේ ප්‍රශ්න निराකරණය කරන්න මැදිහත් වීමේ වගකීමක් ඕන්න තියෙනවා. දෙවෙනි කාරණය මංජුල මහත්මයා කියපු ආකාරයටම අපි කැපැත්තකින් තේරුම් ගත යුතුයි රට ජාතිය ශාසනීය වෙනුවෙන් අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වැඩ කරනවා නම් කැප වෙනවා නම් අන්න ඒ බඳු අවස්ථාවන් වලදී අපිට පෙරලා තියෙන වගකීම අපේ චරිතවත් බවත් ආරක්ෂා කරගන්න. මොකද පණිවිඩය සීම වැදගත් කියනවනේ පණිවිඩ කරු. ඒ නිසා සමහර විටක පණිවිඩ කරු ගේ තියෙන දෝෂයන් නිසා පණිවිඩය නොවැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පණිවිඩයේ සේම පණිවිඩ කරුත් වැදගත් බව මේ අත්තු තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ රට ජාතිය ශාසනය වෙනුවෙන් අවංකව වැඩ කරන්න උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා කැප වෙනවා බව කියලා අපි දන්නවා. ඒ සඳහා ඒ අවංක භාවය තිබෙනවා නම් තමන්ගේ ජීවිතයෙන් යම් කැපකිරීමක් කරන්න අවශ්‍ය. තමන්ට ආවේනික දුර්වලතා තියෙන්න පුළුවන් හැම කෙනාටම. හැබැයි ආවේනික දුර්වලතා තියෙනවා මේක මගේ හැටි තමයි කියලා නිශ්ශබ්ද වෙන්න බෑ. මොකද තමන් සමාජය තුළ ඉස්මතු වෙනකොට ජාතික තලයේ ප්‍රතිරූපයක් බවට පත් වෙනකොට තමන් දෙසට කැමරා ඇසත් යොමු වෙන බව අනිකුත් දැස් යොමු වෙන බව මතක තියාගත යුතුයි සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා. එතෙන්දී ඔහු අය හෝ භික්ෂුව පරිස්සම් විය යුතුයි. දැන් මම සරල උදාහරණයක් ගන්නම්කෝ. ඊටාම දඟකාර ජීවිතයක් ගත කරපු තරුණියෙක් සහ තරුණියක් අපි හිතමු විවාහ වුණා කියලා. විවාහ වෙලා උන්ට දරුවෙක් ලැබෙනවා. දැන් දරුවෙක් ලැබුණාන් පස්සේ තරුණ තරුණී කතාවක් නෑනේ. ඒගොල්ලෝ මව්පියෝ බවට පත් වෙනවා. මව්පියෝ බවට පත් වුණාට පස්සේ ඔවුන්ට පුළුවන් දර දඟකාර ජීවිතය ගෙවන්න බෑනේ. දැන් ඒ භූමිකාව යට වෙනස් කරන්න වෙනවා. මව්පිය භූමිකාවට එන්න වෙනවා. මව්පිය භූමිකාව තුල දුරදිග හිතලා බලලා ඒ වගේම සංවරව විචක්ෂණව වැඩ කරන්න වෙනවා. ඒක අපි සියලු දෙනාටම පොදුයි. ඒ කියන්නේ අපි මතක තියාගන්න ඕන අපි නිහඬව පැත්තකට වෙලා කැලේකට වෙලා අරණ්‍යයකට වෙලා ඉන්නවා නම් අපි ගැන සොයා බලන එකක් අපි ගැන අවධානය යොමු වෙන එකක් නෑ මේ සමාජය තුළ. හැබැයි අපි සමාජ ක්‍රියාකාරී වෙනවා නම් සමාජ නායකත්වයටපත් වෙනවා නම් ජාතික නායකත්වයකට එනවා නම් අන්නේ බඳු අවස්ථාවන් වලදී
බාහිර ලෝකයේ අවධානය අපි වෙතට යොමු වෙනවා. අවධානය යොමු වෙන්නේ හොඳට පමණක් නෙවෙයි. අපේ අඩුපාඩුකම් දකින්න, අපිට පහර දෙන්න, අපි ඔය විවේචනය කරන්න බාහිර ලෝකයේ පිරිසක් සැරසෙන බව අපි දැනගත යුතුයි. අන්නේ බඳු අවස්ථාවන් වලදී වඩාත් ප්‍රවේශම් වීම අපි සියලු දෙනාගේ වගකීමක්. එහෙම නොවුනොත් තමන් කරගෙන යන ජාතික ශාසනික ව්‍යායාමය බිඳ වැටෙන්න පුළුවන් තමන්ගේ තියෙන දුර්වලතාවයක් නිසා. දැන් අපි හඳුරන්නේ උන්වහන්සේගේ විතරක් නෙමෙයි පොදුවේම ජාතික ව්‍යාපාරයට මෙන් යම් බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මොකද දැන් මේ සිද්ධිය ඉතා හැල්ලුවට තමයි ලක් කරන්නේ. මේක සමහරට අන්‍යාගමිකයන් කරන්න වෙන්නත් පුළුවන්. නැත්නම් මිනිස්සු නොදැන කරන්නත් පුළුවන්. මේ සිද්ධිය දැඩි විවේචනයකට ලක් වෙන්නේ. ඉදිරියේ ජාතික ව්‍යාපාරයට මෙන් යම් බලපෑමක් ඇති වෙන්නේ නැද්ද? මිනිස්සුගේ පිළිගැනීමක් නොතිබෙන්න පුළුවන් නේද? මෙහිමයි. ඕනෑම සිද්ධියක් වුණාන් පස්සේ අපි ලේසියට කරන චෝදනාවක් තමයි ඕක අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණයක්. අන්‍යාගමිකයෝ තමයි ඕක පිටිපස්සේ ඉන්නේ. අන්‍යාගමිකයෝ තමයි ඔය වීඩියෝ හරි හඬපටිය හරි අන්තර්ජාලයේ ෂෙයා කරන්නේ වගේ චෝදනා එල්ල කරන්න පුළුවන්. මොකද මොහොන පොතේ එහෙම දේවල් දාලා තිබ්බා. ඔව් ඒක තමයි. එහෙම කරන්න පුළුවන්. නමුත් ඇත්ත කාරණය ඒගොල්ලෝ නෙමෙයිනේ මේ වැඩේ කළේ. අපි එහෙම අය ඉන්නවා කියලා අපිට ප්‍රතිවිරුද්ධ බලවේග ඉන්නවා කියලා දැනගත්තාම අපි දැනගන්න එපා පරිස්සම් වෙන්න. අපි ඒ අයට ආයුධ දෙන්න ඕනේ නැහනේ. අපි ඒ අයට ආයුධ දීලා එම ආයුධ වලින්ම අපි පහර කන්න ඕනේ නැහනේ. අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න. ඒ නිසා පළවෙනි වැරදිකරුවන් බවට පත්වන්නේ ආපමයි. මේ ආයුධ දෙන අපිට රැහෙනිව ඉන්න බලවේගවලට අපිට පහර දීම සඳහා අවියාවුද සපේන පුද්ගලයම තමයි වැරදිකරුව බවට පත් වෙන්නේ. ඒ නිසා මම නම් මේ චෝදනාව එච්චර බරපතල විදිහට ගන්නෙ නෑ. මොකද ප්‍රසිද්ධියේ වැරද්ද කරලා ඉන්පසු මේ වෙන අයට චෝදනා කරලා වැඩක් නෑනේ. අනික් පස්සෙන් ගත්තහම පස්සේ Taman කරගෙන ආපු ව්‍යාපාරය තුල, ජාතික ව්‍යාපාරය තුල බොහෝ සතුරු නිර්මාණය වෙලා තියෙනවා. ඒ සමහර යතිවරුන්ට. එතකොට තව පරිස්සම් වෙන්න ඕන. මොකද තමාගේ ජාතික ව්‍යාපාරය තුලින්ම තමාට සතුරු නිර්මාණය වෙලා තියෙද්දී ඒ සතුරු නිකන් නිහඬව බලාගෙන ඉන්නේ නැහැ කියන එක මතක තබා ගත යුතුයි. ඔවුනුත් කල් වේලා එනතුරු සුදුසු මොහොත එනතුරු බලාගෙන ඉන්නවා. ඒ මොහොත ආපු හැටියේ ඕන් ප්‍රහාරය ආරම්භ කරනවා. ඒක එහෙම නොකර ඉන්න ඒ රහතන් වහන්සේලා නෙමෙයිනේ. අනිවාර්යයෙන් මේ වැඩේ කරනවා. ඉතින් ඒ නිසා ඊටාම පරිස්සම් විය යුතුයි විශේෂයෙන්ම ජාතික මට්ටමේ චරිත. සමී සිද්ධිය එක් පුද්ගලයෙකුට විතරක් එල්ල වෙච්ච චෝදනාවක් හෝ අපහාසයක් නෙවෙයි. මේ හරහා ඔබතුමා කිව්වා වගේම සමස්ත ජාතික ව්‍යාපාරයටම ඒ වගේම මේ සමස්ත ජාතික ව්‍යාපාරය තුළ ඉන්න නායකයන්ට මේ තුලින් විශාල අයහපතක් උදා වුණා කියන එක පැහැදිලි. අපි හාමුදුරුවනේ දැන් මේ ප්‍රශ්නෙට මුල මේ දේශපාලන භික්ෂුව කියන වචනේ පාවිච්චි කිරීම. අතන ඒක මේ කතා කළ යුතු සංකල්පයක්. මොකද්ද මේ දේශපාලන භික්ෂුව? මේ දේශපාලන භික්ෂුව කියන එක පසුගිය සියවසේ නිර්මාණය වෙච්ච වචනයක්. මේක යහපත් අරමුණකින් නිර්මාණය වෙච්ච කාරණයක් නෙමෙයි. භික්ෂුව විශේෂයෙන්ම යටත් විජිත සමයේ සහ ඒ යටත් විජිත සමයෙන් අපි නිදහස ලබා ගන්න කාලය තුල නිර්මාණය වෙච්ච අදහසක්. අපි දන්නවා යටත් බටහිර යටත් විජිත සමයේදී ඒ යටත් විජිත වල ඒ පාලකයන්ට එරෙහිව ජාතිය මෙහෙවන්න නායකත්වය ලබා දුන්න භික්ෂුන් වහන්සේලා. ඒ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා ජීවිත දුන්න, සිරගෙවල් වල läග්ගා. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලා මුළු ජීවිත කාලෙම රටින් පිටුහල් කරලා තිබ්බා. සමහර භික්ෂුන් වහන්සේලා පිටුහල් කරලා සිරගෙවල් වල läග්ගා. මේ නිසා භික්ෂුව මහා කරදරයක් හැටියට තමයි මේ යටත් විජිත පාලකයන් දැක්කේ. ඒ නිසා මේ භික්ෂුවකේ සමාජ ක්‍රියාකාරීත්වය මොනියම් ක්‍රමයකට හෝ නතර කරන්න ඕන්ට උවමනාව තිබුණා. එතකොට ඔවුන් කැමති වුණේ භික්ෂුව සමාජ ක්‍රියාකාරී නොවි හුදු අරණ්‍යවාදී ක්‍රමයට කටයුතු කරනවට. ඒතකොට ඒගොල්ලන්ගේ දේශපාලන කටයුතු වලට බාධාවක් වෙන්නේ නැහැ. මොකද මේ රටේ දැන උගත් දූරදර්ශී පිරිසක් හිටියා නම් කණ්ඩායමක් හැටියට හිටියා නම් ඒ භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා දැන උගත් ඒ වගේම
දූරදර්ශී. අතීතයේ දිහා බැලුවම පස්සේ උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය අතිශය දූරදර්ශී. මේ නිසා විපත හොඳට දකින්න පුළුවන්කම තිබුණා ගැඹුරින්. ඒ විපතට විසඳුම් හොයන්න පුළුවන්කම දුණා භික්ෂුවට ගැඹුරින්. දැන් අපිට හොඳටම පේනවා දැන් විමල ධර්ම සූර්ය රජතුමාව රජකමට ගෙන ක්‍රියාවලිය තුල භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය. එතන විතරක් නෙමෙයි ඉතිහාසයේ පුරාම ඔය වගේ ඕනතරම් අපිට උදාහරණ දෙන්න පුළුවන්. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මෙලෙස ක්‍රියා කරන විට මේ රටේ පාලකයෝ අතීතයේ රජවරු ඒක ලොකු බාධකයක් හැටියට නොසලකුවාට භික්ෂුන් වහන්සේලා සමග සමහර අවස්ථාවන් වලදී බාධකයක් හැටියට රජවරු පවා සලකලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා සමග එකතුව රාජ්‍ය පාලනය සමගාමීව ගෙන ගියා. නමුත් යටත් විජිත පාලකයන් මේකට රැහෙනිව තමයි හිටියේ. මොකද ඔවුන්ට එරෙහිව හැමතිස්සෙම නිදහසපතා අරගල කළේ භික්ෂුන් වහන්සේලාගේ නායකත්වයෙන්. ඒ නිසා මේ සමාජ ක්‍රියාකාරීත්වයේ මුදාහරින භික්ෂුන් වහන්සේලාට එරෙහිව සාල ක්‍රියාකාරීත්වයක් මුදාහැරියා. ඔබ කියවලා බලුවොත් උඩරට කැරැල්ල 1 2 3 කෘති ටික කියවලා බැලුවොත් එහෙම ඒ කැරැලි කාලය තුල විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලක සමය තුල මේ රට පාලනය කරපු ආණ්ඩුකාරවරු සහ දිසාපතිවරු ආදී පාලක පැලැන්තිය භික්ෂුන් වහන්සේලාව අසමග කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා අතර ගැටුම් ඇති කිරීම සඳහා සංවිධානාත්මකව කොහොමද ක්‍රියා කළේ කියන එක ඒ කෘතිවල පැහැදිලිව පේනවා. ඒ කෘතිවල තියෙන 아무තු දෙයක් නෙමෙයි හිතලු ලියලා නෙමෙයි මංජුල මහත්මයා. ඒ කෘතිවල තියෙන්නේ තාමත්ම පැහැදිලිව මේ යටත් විජිත පාලකයෝ මේ රට තුල හිටිය ආණ්ඩුකාරවරු යටත් විජිත බාර මහලේකම්ට ලියපු ලියුම් ටික තියෙනවා. ඒ ලිපිවල තියෙනවා කොයි විදිහටද මේගොල්ලෝ සැලසුම් කරේ භික්ෂූන් වහන්සේලා අතර ભેද බින්නතා ඇති කරන්න. ඔවුන්ට ඕනෝනේ භික්ෂූන් වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය නතර කරන්න. නතර කරලා අරණ්‍යවාසී සම්ප්‍රදායට ගෙනියන්න. මොකද අරණ්‍යවාසී සම්ප්‍රදාය හිටියනම් ඕන්ට කරදරයක් නැතුව රට පාලනය කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට නායකත්වය දෙන්න ඒ වගේම අධිරාජ්‍යවාදයට එරෙහිව යම් ක්‍රියාවලියක් මුදවන්න මේ රටේ සංවිධානාත්මක ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ අධිරාජ්‍යවාදීන් විසින් ගෙනෙන ලද මතයක් තමයි ওই දේශපාලන භික්ෂුව කියන කාරණාව. ඒක 1800 ශතවර්ෂයේ කියන්නේ 19 වෙනි ශතවර්ෂයේ ගෙනාපු මතයක්. ඒක 20 වෙනි ශතවර්ෂයේදී බොහොම තදින් ඉහළට ගෙනාවා. විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා මේ රටේ ඇත්තටම මංජුල මහත්මයා අපේ රටේ ගත්තොත් අධ්‍යාපනය තාම උසස් තලයක තියාගෙන ආවේ භික්ෂුන් වහන්සේලා. අපි ගත්තොත් එහෙම අනුරාධපුර යුගයේදී මහා විහාරයේ අභයගිරිය ජෛතවනය කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලය. ඊළඟට අෂ්ටමූලායතන මේ රට පුරා විසිරිච්ච ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන 8ක්. එතනින් ආරම්භ කළාන් පස්සේ සෑම පන්සලකම තිබුණේ පාසලක්. ගමේ දරුවන්ට ඉගෙනුවේ හාමුදුරුවෝ. එතකොට මේ වගේ ඊටාම විධිමත් අධ්‍යාපනික ක්‍රියාවලියක් මේ රට තුල තිබුණා. ඒක සිද්ධ කළේ ස්වේච්ඡාවෙන් පඩියට නෙමෙයි වැඩ කළේ. ස්වේච්ඡාවෙන් භික්ෂුන් වහන්සේලා ඒ ක්‍රියාවලිය දියත් කළේ. එතකොට ඒ නිසාම භික්ෂුවට විශාල සමාජ නායකත්වයක් ලැබුණා. තවත් සමාජයේ වැඩදායක බොහෝ දේවල් භික්ෂුන් වහන්සේලා විසින් කළා වේදකම ආදී බොහෝ ශේත්‍රවල. ඒ සියල්ල කලේ මුදලට නෙමෙයි ස්වේච්ඡාවෙන්. සමාජ සේවයක් හැටියට සලකලයි භික්ෂුන් වහන්සේලා ඒ කටයුතු වලට මෙදිහත් වුණේ. අන් මේක ඊටා ගැඹුරින් අධ්‍යයනය කරව යටත් විජිත පාලකයන් භික්ෂුවගේ බලය විනාශ කළ යුතු බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන අර අලුත් නායක කම්බාර දෙන්න තීරණය කළා ඉංග්‍රීසි ආණ්ඩුවෙන්. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තීරණය කළේ විමලානන්ද තෙන්නකෝන් මහත්මයා පරිවර්තනය කරලා තියෙන උඩරට කැරැල්ල 1 2 කෘති කියවුවා නම් මේක ඉතාම පැහැදිලිව තියෙනවා. එතුමා එංගලන්තයට ගිය ආචාර්ය උපාධිය කරන්න. ආචාර්ය උපාධිය කරන්න එංගලන්තයට ගියේ එතුමා දැක්කා විමලානන්ද තෙන්නකෝන් මහත්තයා දැක්කා එතුමාට හම්බ වුණා ඒකේ ලේඛනාගාරයේ තියෙනවා
යටත් විජිත භාර මහලේකම්ට මේ රටවල් අපේ රටෙන් යවලා තියෙන ලියුම්. ඔව් ආචාර්ය උපාධිය කරන එක නතර කරලා ඒ ලිපි ටික එකතු කරලා තමයි ඒවා ගොඩක් පරිවර්තනය කළා. ඒකේ අන්තිම පොත පරිවර්තනය කරලා නැහැ තාම තියෙන ඉංග්‍රීසියෙන්. එතුමා මේක සිංහල සමාජයට අතරපත් කළා. මේකෙන් පැහැදිලි වෙන මොන තරම් සැලසුම් සහගතව ඉංග්‍රීසි පාලකයන් වැඩ කරලා තියෙනවද කියලා. ඕන් දැක්ක ඊටම වැදගත්ම දේ තමයි භික්ෂුව තමයි නැති කරන්න ඕන. භික්ෂුවගේ සමාජ තත්ත්වය තමයි විනාශ කරන්න ඕන. භික්ෂුව ભેද බින්න කරන්න ඕන. ඒ සඳහා තමයි එක එක පළාත් වලට නායකයෝ පත්ක සංඝ නායක තනතුරු ඇති කලින් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඇති කරලා භික්ෂුන් වහන්සේලා අතර ભેද බින්නතා ඇති කළේ. ඒක ඒ සමහර ලිපිවල තියෙනවා මේ අහවල් නායක හිමියන්ට අහවල් හාමුදුරන්ට නායකකමක් දෙන්න. එතකොට අනිත් හාමුදුරුවෝ ඒ ප්‍රදේශයේ මේ ප්‍රබල චරිතයක් ඉන්නවා. උන්වහන්සේ ඒකට විරුද්ධ වෙනවා. එතකොට උන්වහන්සේ තරඟෙට අපිට හිතවත් වෙනවා. අර හාමුදුරුවෝ වගේම ඒ හාමුදුරන් නායකකම හම්බුනේ ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් වෙලා හිටිය නිසා මමත් ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් වුණොත් තමයි නායකකමක් ගන්න පුළුවන් කියලා. මේව ඉංග්‍රීසියෙන් ආණ්ඩුකාරයා ලියපු ලිපි. යටත් භාර මහලේකම්ට මේ විදිහට තමයි සල්සුම් සහගතව 19 වෙනි සියවසේ සහ 20 වෙනි සියවසේ මුල් භාගයේදී කටයුතු කළේ. නිසා දේශපාලන භික්ෂුව කියන එකම ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් ඇති කරපු මතයක්. හැබැයි අපි හඳුරුනේ දැන් මේ සියවස ආරම්භයේදී මේකේ පොඩි වෙනස් වීමක් වෙනවා. දැන් ඔබ වහන්සේ කියපු ආකාරයට අතීත රජ සමයේ පටන්ම දේශපාලඥයන්ට වඩා ඉහළින් තමයි භික්ෂුව හිටියේ. ගුරු හරුකම් දෙමින් උපදෙස් දෙමින් එහෙමත් නැත්නම් හැලහැප්පීම් ගැටීම් ඇති වෙමින්. හැබැයි විශේෂ ওই වගේම ජයජාවර්ධන පාලනයේදී අපි දැක්කා භික්ෂුන් වහන්සේලා ඒ පාලකයාත් එක්ක හැප්පෙ විදිහ. ඒ 2001 මහමැතිවරණයේදී මේ තත්ත්වය වෙනස් වුණා. පළවෙනි වතාවට භික්ෂුව සමාන වුණා දේශපාලඥයන් සමග බද්දේකම සමිත හිමියන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා. මේ නව භික්ෂු දේශපාලන නැත්නම් නව දේශපාලන භික්ෂුවගේ ගමන ගැන මොකද හිතන්නේ? දේශපාලඥයා සමාන වුණා භික්ෂුවගේ සිද්ධියේ. ඔව්. එතන ඒ සමවීම මම අගය කරන්නේ. මොකද වාමාංශික දේශපාලනයක් කරලා ඒ වාමාංශික දේශපාලනයේ ගිහි දේශපාලනඥයන් කරන කාර්යභාරයම කරන්න තමයි උන්වහන්සේගේ. ඒක මම අනුමත කරන්නේ නැහැ. ඊට වඩා දැක්මක් සහිතව දර්ශනයක් සහිතව ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් සහිතව තමයි අර විද්‍යාලංකාර භික්ෂුන් වහන්සේලා ක්‍රියා කළේ එක්සත් ලංකා භික්ෂු බල මණ්ඩලය වැඩ කළේ 40 දශකයේදී. ඒ වගේම විද්‍යෝදය පිරිවෙන වැඩ කළේ දැක්මක් සහිතව ජාතික දැක්මක් තිබුණා උන්වහන්සේලාට. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ දැන් උත්තරින් ඔබ වහන්සේම කිව්වට 2004 දී මේ தත්ත්වය තවත් වර්ධනය වුණා. ජාතික හේලුරුමේ බිහි වෙලා එක භික්ෂුන් වහන්සේ නෙවෙයි භික්ෂුන් වහන්සේලා 9 දෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. ඒකට විශේෂයෙන්ම සෝමහාමුදුරුව ගොඩනගා තිබුත් ඒ ජාතික ව්‍යාපාරයේ බලපෑම ඇති වුණා. ඒ ගැන ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? දැන් මේ භික්ෂුන් වහන්සේලා 9 දෙනාත් වාමාංශික ව්‍යාපාරය නෙමෙයිනේ. ඔව්. ඊටම වැදගත් කාරණා. ඊයේ තිබුණේ සෝමහාමුදුරන්ගේ ගුණ සමරෝ උත්සවය. අවුරුදු 18ක් වෙනවා උන්වහන්සේ අපවත් වෙලා. උන්වහන්සේ මේ යුගයේ විශාල සමාජ ක්‍රියාකාරීත්වයක් මුදාහල භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව බෞද්ධ සමාජය විශාල ප්‍රකම්පනයකට ලක් වුණා. හැබැයි අපි මතක තියාගන්න ඕන උන්වහන්සේගේ සමාජ ක්‍රියාකාරීත්වය මුදාහරින කාලේ උන්වහන්සේ විවේචනය කළේ ඔය ආකාරයටමයි. මේ සෝමහාමුදුරුව කියන බණ අදාළද? මේ බණ කියනවා නම් බණ කියන්න ඕන. මේ මොනවද හාමුදුරුව කියන්නේ ජාතිය ගැන කතා කරන ඒවා ඕවා භික්ෂුන් වහන්සේට අදාළද වගේ කාරණා ඒ හාමුදුරන්ට චෝදනා එල්ල වුණා. හැබැයි අපි මතක තියාගන්න ඕන මංජුල මහත්මයා චෝදනා එල්ල වෙයි. හැබැයි අවසානයේ ඉතුරු වෙන්නේ ඒ බඳු භික්ෂුන් වහන්සේලා කරන වැඩ ටික තමයි ඉතුරු වෙන්නේ. උන්වහන්සේලා නැති වෙච්ච දවසට තමයි උන්වහන්සේලා කරපු කාර්යභාරයේ වටිනාකම දැනෙන්නේ අපිට. 2004 භික්ෂුන් වහන්සේලා ඒ පාර්ලිමේන්තුවට ආවේ ඒක සමිත හාමුදුරන්ගේ ආගමනයට වඩා වෙනස් එකක්. මොකද මේ යුගයේ වේගයෙන් මේ රටේ ව්‍යාප්ත වෙමින් පැවතුණා මූලධර්මවාදී ආගමික කල්ලි කණ්ඩායම්. මේ සම්බන්ධයෙන් අපි එවකට ආණ්ඩුව සමග කතා බහ කළා. මිය නතර කිරීම සඳහා නීති පනවන්න කියලා. මොකද අපි විරුද්ධ නැහැ කෙනෙක් අවබෝධයෙන් යුක්තව කිසියම් ආගමක් අදහනවට.
එක ආගමක් අත්හැරලා තව ආගමකට යනවට අපි ඒකට විරුද්ධ නැහැ. බුදුහාමුදුරෝ අදාළේ බුදුහාමුදුරෝ අගය කරන්නේ අනුශාසනා ප්‍රාතිහාරය කියලා. ඒ කියන්නේ ධර්මයේ ආධාරලා ධර්මයේ හරය දැකලා ඕන මේ යම් ආගමකට කෙනෙක් යනවා නම් යන්න. එහෙම නෙමෙයිනේ. මේ රටේ 90 දශකයෙන් පස්සේ මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ තැන්වලට මේක අධිරාජ්‍යවාදී දේශපාලනම ක්‍රියාකාරීත්වයක්. ඒකත් අපි තේරුම් ගන්න ඕන. මේ මූලධර්මවාදී කණ්ඩායම් පිටිපස්සේ ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍ය තමයි අපිට කරුණු අධ්‍යයනය කරද්දී පේන්න තියෙන්නේ. ඒක දේශපාලන වැඩපිළිවෙලක්. එතකොට මේ මූලධර්මවාදයට එරෙහිව අපි ඒවකට පවතින ආණ්ඩුවට කරුණු කොච්චර දැක්කුවත් ඒක පිළිගන්න ඕන සූදානම් වුණේ නැහැ. මේ වෙලාවේ හැබැයි එක දෙයක් කළා. අපේ එන පීඩනය අපෙන් එල්ලවෙන පීඩනය නිසා ඒවකට පැවතිච්ච ආණ්ඩුවේ ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එක හොඳ පියවරක් ගත්තා. ඒ තමයි ජනාධිපති කොමිසමක් පත් කළා මේ අන්‍යාගමිකකරණය පිළිබඳව සොයා බලන්න කියලා. කොමිසම කරුණු හොයලා වාර්තාවක් සකස් කළා. ජනාධිපති වාර්තාවක් සකස් කළා. හැබැයි ඒක නිර්දේශයක් තිබුණා. මේ කොමිෂන් වාර්තාවත් සැඟෙව්වා. ඒ වගේම නිර්දේශ කොහෙත්ම ක්‍රියාත්මක කළේ නැහැ. මෙන්න මේ වෙලාවේ ඒ කොමිෂමේ වාර්තාවක් අපේ අතරපත් වුණා. ඒ අනුව ජනාධිපති කොමිසමෙන් පෙන්වලා දීලා තියෙනවා අපි කරපු චෝදනා සම්පූර්ණයෙන් සත්‍යයි කියලා. මේ රටේ තාම ප්‍රබලව මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් විසින් විදේශී ආධාර ලබලා බෞද්ධයන් බෞද්ධ විතර නෙමෙයි විශේෂයෙන්ම Hindu බැතිමතුනුත් අන්‍යාගමිකකරණයට වේගයෙන් ලක් කරලා තිබුණා. මේ Hindu සහ බෞද්ධ කියන දෙපාර්ශ්වයේම අන්‍යාගමිකකරණයට ලක් කරමින් පවතින බව මේ කොමිසම කරුණු සොයලා බලලා රට පුරාම ගිහිල්ලා සාක්ෂි සහිතව වාර්තාවක් සකස් කරලා ජනාධිපතිනියට බාර දුන්නා. එහෙනම් ඒ වෙනුවෙන් ගත යුතු විසඳුම් ක්‍රියාමාර්ග මොනවද කියලාත් ඒ වාර්තාවේ දක්වලා තිබුණා. හැබැයි වාර්තාවත් සැඟෙව්වා නිර්දේශ කොහොමත්ම ක්‍රියාත්මක කළේ නැහැ. අන්නේ වෙලාවේදී අපි මේ වාර්තාව අපි අරගෙන කොහොම මේක ක්‍රියාත්මක කරන්නේ? අපි පත් කරපු කොමිසමක් නෙමේ ජනාධිපතිනිය පත් කරපු කොමිසමක්. එතුමියට තියෙන වගකීමක් මේ පිළිබඳ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒතර ඒ නිර්දේශ අතර තිබුණා අන්‍යාගමිකකරණය වැළැක්වීම සඳහා පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න කියලා. අපේ ඉල්ලීමත් ඒකයි තිබුණේ. නමුත් ඒක කලේ නැහැ. මේ ගැන විශාල උද්ඝෝෂණයක් බෞද්ධයන් අතරින් ආවා. ඒ සම්මත කර ගැනීම සඳහා අපිට මහජන මතයක් ගොඩනගන්න රට පුරා බුදුසමළු පවත්වන්නට සිද්ධ වුණා. මේ කාලයේම සෝමහාමුදුරුවන් නිසා ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තිබුණා. සෝමහාමුදුරන්ගේ අකල් වියෝව නිසා බෞද්ධයන් තුළ සකසංකාත් මතු වෙන්න පටන් ගත්තා. මොන අන්‍යාගමිකකරණයට අමතරව මේ රට තුළ වැදගත් භික්ෂුන් වහන්සේලා බෞද්ධ ප්‍රබෝධයට උරදෙන භික්ෂුන් වහන්සේලාව සියුම් විදියට ඝාතනය කිරීමේ සැලසුමකුත් තියනවාද කියලා. ඒක ඉතින් ලෝකයේ තියෙන ඕනතරම් උදාහරණක් තියෙනවානේ. ලෝකෙ තුල එහෙම දේවල් කරලා තියෙනවා. මේක අහසේ තියෙන මතයක්ම නෙමෙයි. මේ මහ පොළොවේ වෙලා තියෙන දේවල්. ඒ නිසා අන්නේ බඳු අවස්ථාවලදී පවතින කිසිම දේශපාලන පක්ෂයක් හෝ පවතින ආණ්ඩුවක් හෝ විපක්ෂය හෝ මේ අපේ ඉල්ලීමකට කන් නොදෙන නිසා ඒ අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේලා දේශපාලන තීරණයක් ගත්තා. ඒ දේශපාලන තීරණය අර කලින් කිව්වා වගේ 2001 සමිතහාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ වාමාංශික දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යාමයි මේකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේ හාමුදුරුවනේ ටික කාලයක් යන විට පත්වෙච්ච හාමුදුරුවෝ ඉවත් වෙලා ගියා. අද ඒ හාමුදුරු කිසි කෙනෙක් නැහැ. හාමුදුරු නමක් විතරයි ඉතුරු වෙන්නේ. අපේ පූජ්‍ය අතුලේ රතන ස්වාමීන් වහන්සේ පමණයි. එතකොට මේක දියාරු වී ගිය බවක් පේන්නේ නැද්ද මේ ව්‍යාපාරය? බුද්ධ කාලයේම ගත්තොත් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩ හිටිද්දිම තමයි මේ සංඝ ශාසනය දෙකඩ කරනු ලැබුවේ. ඉතින් මෙහෙම තමයි මංජුල මහත්මයා ඕනෑම ආරම්භ කරන ව්‍යාපාරයක් අපි තුමු ජේසුස් වහන්සේගේ ආගමික ව්‍යාපාරයත් කෑලි කෑලි වලට කැඩිලා ගියා. ඒ වගේම ඉස්ලාම් ආගමික ව්‍යාපාරයත් නොයෙකුත් නිකායන් වලට බෙදී ගිහිල්ලා තියෙනවා. ලෝකේ කිසිම සමාජ ව්‍යාපාරයක් හෝ ආගමික ව්‍යාපාරයක් නැහැ ආරම්භ කරපු ආකාරයෙන්ම දිගටම ගලාගෙන ගියේ. ඒක ස්වාභාවිකයි. කැඩෙනවා, බිඳෙනවා, වෙන් වෙනවා, මතවාද ඇති වෙනවා. ඒක අපිටත් පොදුයි. ඊටම වැදගත් වන්නේ ඒ වකට භික්ෂුව පාර්ලිමේන්තු ආපු කාරණයයි. ඒක ඉෂ්ට වුණා කියලා.
පාර්ලිමේන්තුවට අපේ මූලික අදහස වෙලා තිබුණේ සදාචාර විරෝධී අන්‍යාගමිකකරණය වැළැක්වීම සඳහා ඒක බෞද්ධයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒක මතක තියාගන්න ඕන විශේෂයෙන්ම. බෞද්ධයන්, හින්දුන් ඇතුළු අනිකුත් සියලුම දෙනාට අදාළයි. සදාචාර විරෝධී ආකාරයෙන් මිල මුදල් දීලා හරි, රැකී ආරක්ෂා දීලා හරි, වෙනත් භෞතික ප්‍රතිලාභ දීලා හරි ආගම් වල බඳවා ගැනීම නතර කරන්න කියන එක තමයි මේ පනතමකින් තිබුණේ. පවතින දේශපාලන ධාරාවෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයෙන් මේ කාර්යභාරයට වෙන්නේ නැති නිසා තමයි පාර්ලිමේන්තුවට යන්න සිද්ධ වුණේ. පනත දැම්ම පාර්ලිමේන්තුවට. පනත පාර්ලිමේන්තුවට දැම්ම අවසාන ස්ටේජ් එක දක්වාම පනත ආවා. ඒක පියවර ගණනාවක් යන තියෙනවනේ. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැනේ. ආචාර්ය ඔමල්පේ සෝබිතාම්දුර තමයි පාර්ලිමේන්තුවට මේ පනත දැම්මේ. නමුත් එය සම්මත වෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී පවතින ආණ්ඩුව ඒක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා. සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ඒක සම්මත වෙන්න ඉඩ නොදී ඒ සම්මත වෙන්න ආසන්න කාලය තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. අපේ උත්සාහය සම්පූර්ණයෙන්ම බිඳවට්ටන්න ලැබුණා. 2010 වකවානු වෙන විට නෑ 2005ට ආසන්නයේදී. නෑ 2004 මහ මැතිවරණයෙන් ආවා. ඊට පස්සේ ඒ පාර්ලිමේන්තුවම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මහින්ද රාජපක්ෂ මහත්මයාට උදව් කරේ. ඔව්. ඒ පාර්ලිමේන්තුව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කිසිම ආකාරයක උදව්වක් තිබුණේ නැහැ මේකට. රාජපක්ෂ මහත්මයාගේ ඒගොල්ලන්ගේ උදව් තිබුණෙත් නැහැ. ඒගොල්ලොත් මේකට වගේ කියන්නේ. ඒක කඩාකප්පල් කරන්න වැඩ කරපු චන්ද්‍රිකා මැතිණිය වගේම රාජපක්ෂ දේශපාලන සහෝදරවරුත් එම ක්‍රියාකාරීත්වයම කළා. බෞද්ධ ස්වરૂපය එළියට පෙන්වුවට මොකද බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා ගෙන අප මේ පනත සම්මත කරගන්න. මොකද බොහොම මම පැහැදිලිව කියනවා. ඒවකට අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු හාමුදුරුවරුන්ට ඒවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාම දොස් කිව්වා මේ පනත පාර්ලිමේන්තුවට දැම්මා කියලා. මේක නිසා යුරෝපයෙන් ලැබෙන්න තියෙන ආධාර නැති වෙනවා කියලා කිව්වා. ඒ වගේම යුද්ධ කරන්න මේක බාධාවක් වෙනවා කියලා කිව්වා. යුද්ධ කරන්න එතුමාගේ කිසිම සාහසයක් තිබුණේ නැහැ. අපේ බලපෑම නිසා තමයි යුද්ධයට පෙළඹුණේ. ඒ වගේ චෝදනා කළා. එතුමාගේ කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. එතුමා කිසිම මොනවත් තිබුණේ නැහැ මේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න. එතුමා මේක කඩාකප්පල් කරන්න සම්පූර්ණයෙන්ම වැඩ කළා. මම විවෘත චෝදනාවක් හැටියට මේ වෙලාවේ කරනවා. එනිසා බෞද්ධයන්ව අපේ සමහර දේශපාලනඥයෝ බෞද්ධයන් හොඳට අන්දන්න දන්නවා. අන්දලා බෞද්ධයන්ගේ ඡන්ද ටික ගන්න දන්නවා. හැබැයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ගත යුතු පියවර ගන්න පැකිලෙනවා. අපගේ මේ සූදානම් අතට මතවාද වැඩසටහනින් සමගැනීමට අද අප කතා කළේ පසුගියද ඇති වූ ස්වාමින් වහන්සේලා කීපනමක් අතර ඇති වූ සිද්ධියත් සමග භික්ෂුවට තිබෙන සමාජ වටිනාකම ගැනයි. ඒ ගැන අප කතා බස් කිරීමට ආරාධනා කළා ජාතික විද්වත් සංඝ සභාවේ ලේකම් දර්ශනපති පූජ්‍ය හැටිගල්ලේ විමර්ශාර ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපට දැක්වූ දායකත්වයට. යලිත් මෙවැනි වැඩසටහනකින් ඔබ හම්බ බලාපොරොත්තු වෙනවා. AsianMirror.lk